සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ දහම් පිපාසය සංසිඳුවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමාධාරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලින කෙරේ. අද ධර්මදේශකයණන් වහන්සේ මැන්චෙස්ට කේතුමති බෞද්ධ විහාරය සහ ලීඩ්ස් බෞද්ධ විහාරය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පිතිවිල්ලේ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කෙරේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලීඩ්ස් බෞද්ධ විහාරයේ මගින් මාසිකව පවත්වනු ලබන වෙසක් මාසය සඳහා නියමිත ධර්ම දේශනාව අද පවත්වන්නේ චානක මාපටුන සහ තිලානි මාපටුන පවුලේ නඳුනි නිපුනි දිල්චි යන දියණියනුත් දෙහාන් පුතුණුවන්ගේ දායකත්වයෙන් යුක්තව අද දවසේදී එම ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී වර්ගයේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ පිළිබඳව බොහෝ ධර්ම දේශනා පවත්වලා තියෙනවා. නොඑක් දෙනා නොඑක් ආකාරයේ දේශනා පවත්වලා තියෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ විසින් සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් සඳහා බුදුදහම මෙලොව තමන් බලාපොරොත්තු වෙන ආකාරයට බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන ආකාරයට තමන්ටත් සමාජයටත් ලෞකික වශයෙන් දියුණුවක් යහපතක් ඇති කරගන්නේ කොහොමද? ආධ්‍යාත්මික දියුණුව ඒ තුලින් ඒ සමග ඇති කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ව්‍යග්ගපජ්ජ කියන කක්කර පත්ත කියන කෝලිය ජනපදයේ හිටිය ඒ ව්‍යග්ගපජ්ජ නැමැති කෙනා විසින් අහපු ප්‍රශ්නයට දීපු පිළිතුරක් වශයෙන් තමයි මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය
දේශනා කරලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ කායේ කෝලිය දීඝජානු කියන කෝලිය පුත්‍රයා අතර ඇති වෙච්ච දෙබස පදනම් කරගෙන එහෙම නැත්නම් එයාගේ ප්‍රශ්නය පදනම් කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඊ타ම වටිනා ලෞකික ජීවිතය ඊ타ම අර්ථවත් විදියට යහපත් විදියට ප්‍රයෝජනවත් විදියට තමන්ටත් අනුන්ටත් යහපත දෙන ආකාරයට කෙරෙන්නේ කොහොමද කියලා කරුණු 4ක් මුල් කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට ලෝකෝත්තර එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතය මොකද ලෞකික ජීවිතය තුලින් ඒ ලැබෙන සැප සම්පත් සැනසීම නියම සැනසීමක් නොවන බව ඒ ලෞතුරා සැනසීම ලෝකෝත්තර සැනසීම ලබාගත් බුදුරජාණන් වහන්සේලා දැනගත්තා. එක දෙකේ වෙනස දැනගත්තා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා යුතුයකම් වලින් කරදර වලින් යුක්ත ඒ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට මෙලොව දියුණුව මෙලොව එහෙම නැත්නම් මෙලොව නෙමෙයි ලෞකික දියුණුව ඇති කරගන්න අතරම ආධ්‍යාත්මික දියුණුවක් සමගාමීව ඇති කරගන්නේ කොහොමද කියන කාරණය ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒකට ආධ්‍යාත්මික ජීවිතය සඳහා වෙනම කාරණා 4ක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මොකද හේතුව ඒ දීඝජානු ඒ කෝලිය පුත්‍රයා අහපු ප්‍රශ්නේ කොටස් දෙකකට ඇහුවේ. මෙලොව සහ පරලොව කියන අදහසින් තමයි එයා මේ අහලා තියෙන්නේ. අපි බලමු ඒ බුදුරජාණන් වහන්සේ දැකපු ඒ කෝලිය පුත්‍රයා බුදුහාමුදුරන්ගෙන් මෙන්න මේ විදිහටයි ඇහුවේ. මයං භන්තේ ගිහි කාමභෝගී පුත්ත සංවාද සයනං අජ්ජාවසාම. ඒ කියන්නේ මයං භන්තේ කියන්නේ භන්තේ ස්වාමීනි මයං අපි ගිහි කාමභෝගී. එතකොට කාමභෝගී කාමසප විදින ගිහි ජනතාව. පැවිදි අය නෙමෙයි. ඒ විතරක් නෙමෙයි පුත්ත සම්බාධ සයනං අජ්ජාවසාම. දැන් වැදගත් වචනයක් එක පුත්ත සම්බාධ. දූ දරුවන් ඇති කිරීමත් එයාලගේ දියුණුව සඳහා කටයුතු කිරීමේ බැඳීමක නෙතෘත්වව ජීවත් වෙන පිරිසක්. ඒ වගේම කාසික චන්දනං පච්චනුබෝම ඒ එකෙන් අදහස් කරන්නේ ඒ කාලේ තිබිච්ච සුවඳ විලවුන් ක්‍රමයක් මාලා ගන්ධ විලේපනං ධාරයාම. එතකොට අපි අලංකාරයේ සඳහා තවත් අයගේ අවධානය යොමු කර ගැනීම සඳහා නොයෙක් ආකාරයේ සුවඳ වර්ග විලවුන් වර්ග අපි භාවිතා කරනවා. ඒ විතරක් නෙමෙයි ජාත රූප රජතං සාදියාම. ඒ කියන්නේ මිල මුදල් කියන එක. ඒකට අපේ ජීවිතය සඳහා අවශ්‍ය කරන මිල මුදල් සාදියාම කියන්නේ ඒවා ඇති කිරීම සඳහා විහිස වෙලා කටයුතු කරනවා. අන්න එහෙම විදිහේ ජීවිතයක් ගත කරන අපට තථා ධම්මං දේසේතු යම් කිසි විදියකින් යේ අම්මාකං අස්තු
ධම්මා දිට්ඨ ධම්මහිතාය. යම්කිසි ධර්මයක් මේ ලෞකික ජීවිතයේ යහපත සඳහා දිට්ඨ ධම්ම සුඛාය. එතකොට මෙලොව යහපත සඳහා මෙලොව හිත සුව පිණිස හේතු වෙනවා නම් ඒ වගේම දිට්ඨ සම්පරාය හිතාය. ඉතින් මෙතන පරිවර්තනය කරලා තියෙනවා පරලොව. මොකද ඒ කාලේ වෙනකොට විතරක් නෙමෙයි අදත් මෙලොවත් පරලොවත් දෙකේ සැනසීමත් දියුණුවත් ප්‍රාර්ථනා කරන එක සාමාන්‍ය පෘථග්ජන. ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨියට පැමිණි අය පවා අනුගමනය කරන ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට එයා ඇහුවේ ගිහි ජීවිතයක් ගත කරන නොඑක් විදිහේ සුවඳ විලවුන් භාවිතා කරමින් මිල මුදල් ලිපීම සඳහා දැඩි සටනක යෙදලා ජීවත් වෙන දූ දරුවන්ගේ යහපත සඳහා දියුණුව සඳහා යුතුයකම් වලින් බැඳිලා තියෙන ජීවිතයක් ගත කරන අපට මෙලොවත් යහපතක්ගෙන යහපත් මේ පරලොවත් යහපතක් දෙන ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර සැප හිත සඳහා හේතු වෙන යම්කිසි ධර්මයක් තියෙනවා නම් අන්න ඒ විදිහේ ධර්මයක් අපිට දේශනා කරන්න කියලා. ඉතින් අද කාලේ අපටත් ඉතාම වටිනා දෙයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙහෙම ඇහුවට පස්සේ බුදුහාමුදුරුවෝ කෙලින්ම අනවශ්‍ය කාරණා කතා කරන්නේ නැතුව අහපු ප්‍රශ්නයට අදාළ වෙන විදිහට දේශනා කරලා තියෙනවා කරුණු හතරක් මෙලෝ යහපත සඳහා එහෙම නැත්නම් ලෞකික යහපත සඳහා හිතසුව පිණිස දියුණුව පිණිස තමන්ගේ සතුට යහපත සැනසීම මෙන්නම සමාජයේ යහපත සතුට සැනසීම සඳහා හේතු වන ධර්ම කරුණු හතරක් වශයෙන් දක්වලා තියෙනවා. එතනදී බුදුහාරෝ දේශනා කරනවා චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්මහිතාය සංවත්තಂತಿ දිට්ඨ ධම්ම සුඛාය. තීගජානු නැත්නම් ව්‍යග්ග පජ්ජ කුල පුත්‍රය මේ ලෝකයෙහි හිත පිනිත යහපත පිනිත දියුණුව පිනිත දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය. ඒකට ලෞකික හිත පිනිත ලෞකික යහපත පිනිත දියුණුව පිනිත හේතු වෙන කාරණා හතරක් තියෙනවා. කතමේ චත්තාරුම් නද මේ කාරණා හතර. උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන කෙනෙකුගේ මෙලෝ වශයෙන් නැත්නම් ලෞකික දියුණුව සඳහා හේතු වෙන කරුණු හතර අදටත් තමන්ගේ ජීවිතයේ සතුටත් සැනසීමත් දියුණුවත් බලාපොරොත්තු වෙන ඕනෑම රටක ජීවත් වෙන ඕනෑම භාෂාවක් කතා කරන ඕනෑම තරාතිරමක ඕනෑම කටයුත්තක් කරන කෙනෙකුට හේතු වෙනවා. එතකොට ඒ කාලේ හිටපු ඒ කියන්නේ අවුරුදු 2560කට පමණ ඉස්සර වෙලා ජීවත් වෙච්ච ඉන්දීය සමාජයේ ගිහි ජීවිතයක් ගත කරන මැදිවන් මේ තරුණ වයසේ පසු වෙච්ච කෙනෙකුට දේශනා කරපු ඒ ධර්මය අදටත් මේ වගේ රටවල් වල ජීවත් වෙන අයටත් එක විදිහටම හේතු වෙනවා. අනේ නිසා තමයි ධර්මයේ ගුණ සඳහන් කරනකොට කියනවා අපි අකාලික ගුණේ තියෙනවා.
අකාලිකයි කියන්නේ කාල වශයෙන් මේ ධර්මයේ වටිනාකම අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සම්දිට්ඨිකෝ සම්දිට්ඨිකයි කියන්නේ ඒ අනුගමනය කිරීමෙන් එහි ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙලෝ වශයෙන්ම ප්‍රතිඵල ලබා ගැනීමේ කල් නොයවා ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් මේ ධර්මයේ තුල තියෙනවා. එතකොට එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කතමාච ව්‍යග්ගපජ්ජ උත්ථාන සම්පදා. උත්ථාන සම්පත්තිය කියන්නේ මොකද්ද මේ ව්‍යග්ගපජ්ජ කුල පුත්‍රය. මෙතනදී ඒ කාලේ තිබිච්ච ජීවනෝපාය එහෙම නැත්නම් රැකියා ක්‍රම. මොකද බුදුරජාණන් වහන්සේ ජීවත් වුණේ කෘෂිකාර්මික සහ සතුන් ඇති කරන ඒ කියන්නේ එඬේර ජීවිතයක් මිත්‍ර වෙච්ච දියුණු සමාජයක. ඒ කාලේ තිබිච්ච රැකියාව අද තිබිච්ච රැකියාවට බොහොම සමානයි. එතනදී කියනවා යේන කම්මට්ඨේන ජීවිතං කප්පේති. තමන් කරන කටයුත්ත කුමක්වත් ඒ කටයුතු ගැන විස්තර කරනවා යදි කසියා. කසියා කියන්නේ ගොවිතැන. තමන් ගොවියෙක් නම් යදි වනිජ්ජස්ස වෙලහෙන දාන් කටයුතු කරන කෙනෙක් නම් යදි ගෝරක්ඛේන තමන් ඒ කාලේ වෙනකොට විශාල වශයෙන් ගවයන් නැති කිරීම කිරි සඳහා පස් ගෝරස සඳහා සහ වෙනත් වමනා සඳහා විවිධ වර්ගයේ සතුන් නැති කර ගැනීම එළුවන් ඒ වගේම කරකුන් ඇති කර ගැනීමේ ක්‍රමයක් බුදුහාරවන් කාලේ තිබිලා තියෙනවා ගොවියන් වගේම. ඒ වගේම ඉස්සත්තේන ඉස්සත්ත කියලා කියන්නේ ඒ කාලේ දුනු ආයන් ඉඳලා තියෙනවා. දුනු ආයන් කියලා කියන්නේ දුන්න යොදා ගැනීම නිසා ඒ සමහරලාට ආරක්ෂකාන්ත වෙන්න පුළුවන් විවිධ ඒන් ජීවත් වීමේ හැකියාවක් ඒ කර්මාන්තයක් වගේ තියෙනවා. ඊළඟට රාජපෝරිසේන රාජ්‍ය සේවාවන් කටයුතු කරනවා නම් සිප්පඤ්ඤතරේන එහෙම නැත්නම් වෙනත් ශිල්පීය ක්‍රමයක් උපයෝගී කරගෙන එයා ජීවත් වෙනවා නම් අන්නේ කරන කටයුතු දක්කෝ හෝති. ඒකේ දක්ෂයෙක් වෙන්න ඕනේ. අනලසෝ හෝති. එයින් අලසේක් නොවිය යුතුයි. තත්රූපපාය විමංසාය සමන්නාගතෝ උපාය සීලීව විමසීමෙන් යුක්තව අලංකාතුන් අලං සංවිධාතුන් ඒ කටයුතු කිරීමට සුදුසෙක් බවට පත් වෙනවා. ඒ වගේම අලං සංවිධාතුන් සංවිධාන කටයුතු වලට එයා මේ එය සංවිධාන කිරීමේ දක්ෂයෙක් බවට පත් වෙනවා. අන්නේ තමන් කරන කටයුතු කුමක්වත් උත්සාහයෙන් යුක්තව ඒවා සංවිධාන කිරීමේ දක්ෂයෙක් වශයෙන් කටයුතු කරනවා නම් ඒක කෙනෙකුගේ මේ ලෝක වශයෙන් ජීවිතය සැපවත් කරන්න දියුණු වෙන්න තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට මේ උත්සාහය කියන එක සම්පතක් බවට පත් වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන කරුණු උත්සාහය කියන එක අද දවසෙත් මේ වගේ රටක වුණත් තමන් තවත් රැකියාවක් සඳහා ඉදිරිපත් කරන ඒ CV කියන එක කැරිකියුලම් වයිටේ නේද? ඒ CV කියන එකට වුණත් මේ උත්සාහය කියන එක කටයුතු සංවිධානයේහි දක්ෂයෙක් බවට පත්වීම අලංකාතුන් ඒ කරන කටයුත්තට සුදුසෙක් බවට පත්වීම
තමන් කරන ක්‍රියා කුමක් වුවත් රාජ්‍ය සේවයක් වුණත් කෘෂිකාර්මික කටයුත්තක් වුණත් උත්සාහය කියන එක ඉතාම අවශ්‍ය සම්පතක් බවට පත් වෙනවා. ඒක තමයි පළවෙනි කාරණය. ඊළඟට බුදුහාරෝ දේශනා කරනවා ඉතාම වටිනා තවත් දෙවෙනි කාරණේ ආරක්ෂා සම්පත්තිය. ඒ කියන්නේ තමන් වෙහෙස මහන්ති වෙලා උපයා සපයාගත්ත ධනය වස්තුව කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. ඒකට කියනවා ආරක්ෂාව කරගැනීමේ ක්‍රමවේදයක් අපි දැනගන්න ඕනේ. ඒකට කියනවා ආරක්ෂක සම්පදා කියලා. එතනදී බුදුහාරෝ දේශනා කරනවා මෙතනදී කොහොම හරි සල්ලි හම්බ කිරීම නෙමෙයි. මෙතන වචනයක් තියෙනවා තමන් උත්හාන විරියාදිගත බොහොම උත්සාහයෙන් හොයාගත්ත දේ බාහා බල පරිචිතා තමන්ගේ ශාරීරික ඉගෙම නැත්නම් ඇඟ වෙහෙසීමෙන් තමන්ගේ ඒ යෙදීමෙන් ඒ කටයුතු වල ඇඟ වෙහෙසනවා කියලා කියන්නේ මේ ඉතින් ඕනෑම කටයුත්තක් සඳහා ලොකු වෙහෙසක් මහන්සියක් කැපවීමක් ඒ සඳහා යොදවන තේදා වක්කිත්තා ඒක බොහොම අමාරුවෙන් වෙහෙස වෙලා තමයි ඒ කියන්නේ මේ තේද කියන්නේ දහඩිය වගුරුවා කියන එක. ධම්මිකා ධම්මලද්දා කොහොම හරි සල්ලි හම්බ කරන එක නෙමෙයි උත්සාහයෙන් වෙහෙස වෙලා මහන්සි වෙලා ධාර්මිකව සොයාගත්ත දෙය. විවිධ ක්‍රම බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා ධනයක් විනාශ වෙන ක්‍රමය නැති වෙන ක්‍රම ඒ කාලේ හැටියට දේශනා කරනවා. එතකොට තමන් හොයාගත්ත දේ රාජානෝ හරෙයුම් විවිධ හේතු නිසා රාජ සන්තක වෙන්න පුළුවන්. මේ වෙච්ච අවස්ථා තියෙනවා, එදත් තියෙනවා, අදත් තියෙනවා. චෝරා හරෙයුම් හොරකම් කරන්න පුළුවන්. ගෙවල් බින්දින එහෙම නැත්නම් මංකොල්ල කෑම විතරක් නෙමෙයි. අද ඉන්ටර්නෙට් වගේ දේවල් පාවිච්චි කරනකොට ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් පාවිච්චි කරනකොට ඒ වගේම පවා මේවා හොරකම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අද කාලේ හැටියට අපිට එහෙම බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අග්ගින් දහෙය ඒ ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්. උදකන් දහෙය වතුර නිසා නැත්නම් ඒ ස්වාභාවික ගින්නෙන් ජලයෙන් ඒ විනාශ වෙලා යන්න පුළුවන් තමන්ගේ ධනය. හොරකම් කරන්න පුළුවන්. රාජ්‍යයට පවරා ගන්න පුළුවන්. ඒ වගේ නෙමෙයි අප්පියා දායාදං හරියුන්ති. තමන් අකමැති අය උරුම වශයෙන් ඉල්ල ගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්. අන්න ඒවා හොඳට තේරුම් අරගෙන අන්න එයින් තමන්ගේ වස්තුව ධනය ආරක්ෂා කර ගැනීමේ විවිධ ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඒ කියන්නේ තමන් හොයාගත්ත දේ ස්වාභාවික වෙන්න පුළුවන්, හොරාතුරන්ගෙන් වෙන්න පුළුවන්, රාජ්‍යයෙන් වෙන්න පුළුවන්, තමාට ස්වාභාවික විපත්ති වලින් ජලයෙන් ගින්නෙන් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ ඒ කියන්නේ මෙතන කියනවා මේ තියෙන අප්පියා දායාදාහරයෙන් තාම වටිනා දෙයක්. උරුම කාර්යයන් ඒ කියන්නේ තමන් අකමැති එයාලගේ යුතුයකම් තමන් වෙනින් ඉෂ්ට නොවි නමුත් අයිතිය මොනවාරි හේතුවක් නිසා ලබා ගන්න උත්සාහ දරන පිරිසක් වෙන්න පුළුවන්. එයාලගෙන් ආරක්ෂා කර ගන්න ඕනේ. බලන්න බොහොම ලස්සනට මේක බුදුදහම ගැන බුදුහාරුව කතා කරන්නේ භාවනාව ගැන කතා කරන්නේ. හැබැයි මෙතනදී බුදුහාරුව කතා කරන්නේ ලෞකික ජීවිතයක් වෙහෙස මහන්සි වෙලා උපයාගත් දෙයක් ආරක්ෂා කර ගැනීමේ අදටත් ප්‍රයෝජනවත් වටිනාම කාරණයක් ගැන බුදුහාරුව කතා කරනවා. ඊට පස්සේ බුදුහාරුව දේශනා කරනවා තවත් ලෞකික ජීවිතයට ඊටාම වැදගත් පිරිසක් තමයි අපිට තනියම කටයුතු කරන්න බෑ. අපේ දෙමව්පියන්ගෙන් පවුලෙන්
තියෙන සම්බන්ධතාවයට සමාන අපේ දියුණුවට හේතු වන තවත් පිරිසක් තමයි කල්යාණ මිත්‍ර. කල්යාණ මිත්‍රයන් තේරුම් අරගෙන ඔවුන්ව හඳුනාගෙන කටයුතු කිරීමත් ඊටාම වැදගත් දෙයක් බවට එනවා. කල්යාණ මිත්‍ර කියන්නේ හොඳම යාළුවෝ කියන එක නෙමෙයි. අද සමාජයේ මේ තේරුමක් තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් කියලා අපි ඕන කෙනෙකුට කියනවා. ඒ කියන්නේ තමන්ගේ හොඳම යාළුවෝ. හොඳම යාළුවෝ තමන්ගේ දෙලව දියුණුව අයහපත තමන්ටත් සමාජයටත් අයහපතයක් ගෙන දෙන දියුණුව නැති කරන යාළුවන් වේසයෙන් පෙනී හිටිය හැම දෙනෙක්ම හොඳම යාළුවෙක් වුණාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. බලන්න එතනදී බුදුහාරුව මෙහෙම දේශනා කරනවා කවුද කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ? ඉද වියග්ගපජ්ජ කුල පුත්තෝ යත්මින් ගාමේවා නිගමේවා පටිවසති. ගමක වෙන්න පුළුවන්, නගරයක වෙන්න පුළුවන් කෙනෙක් වාසය කරනවා. තත්ත යේතේ හොಂತಿ ගහපතිවා ගහපති පුත්තවා දහරාවා බුද්ධිනෝවා බුද්ධ සීලිනෝ බුද්ධාවා බුද්ධ සීලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා ත්‍යාග සම්පන්නා පංචා සම්පන්නා. ගමක වෙන්න පුළුවන්, නගරයක වෙන්න පුළුවන්, වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, බාල කෙනෙක් වෙන්න පුළුවන්. වැඩිහිටි කෙනෙක් නුනත් බාල කෙනෙක් වුණත් නිකන් වැඩිහිටියෙක් විදිහට එයා ගුණධර්මයන් පුරණ කෙනෙක් වෙන්න පුළුවන්. මොන විදියේ ගුණධර්මද? සද්ධා සම්පන්නා, ධර්මයේ ගැන, රත්නත්‍රයේ ගැන ශ්‍රද්ධාවකින් යුක්තව විශ්වාසයෙන් වෙන්න පුළුවන්. සීල සම්පන්නා, බොහොම යහපත් සීලයෙන් යුක්ත කෙනෙක් වෙන්න පුළුවන්. ත්‍යාග සම්පන්නා, තමන්ගේ සම්පත් අනිත් අයත් සමග බෙදා හදා ගැනීමේ කටයුතු යුක්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පඤ්ඤා සම්පන්නා, විමුක්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ගමක වෙන්න පුළුවන්, නගරක වෙන්න පුළුවන්, වයසින් අඩු කෙනෙක් නමුත් වැඩිහිටියෙක් විදිහට හිතන කෙනෙක් වෙන්න පුළුවන්. වැඩිහිටියෙක් වශයෙන් හිතන වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඒත් වැඩිහිටියෙක් වශයෙන් මෙතන සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ කාරණා හතරෙන් යුක්ත කෙනෙක් වෙන්න පුළුවන්. මොකද්ද? ශ්‍රද්ධාවෙන් යුක්ත, සීලයෙන් යුක්ත, ත්‍යාග සම්පන්න. ත්‍යාග කරනවා කියන්නේ තියෙනවා බෙදා හදා ගන්නවා. පිටනේ ප්‍රඥාවෙන් සම්පන්න වෙන්න පුළුවන්. අන්නේ ඒ පිරිස සමග තේහි සද්දින් සම්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති. එතකොට අන්නේ අය සමග එකතු වීමෙන්, කටයුතු කිරීමෙන්, සාකච්ඡා කිරීමෙන් අන්න ඒ අය තුල තියෙන සීලය Tamanටත් පුරුදු වෙනවා නම් ඒක කියන්නේ සීල සම්පන්න අනුසික්ඛති. යථා රූපානං ඡාග සම්පන්නානං ඡාග සම්පදං අනුසික්ඛති. එතකොට එයාලා දෙන අය නම් දෙන්න තමනුත් පුරුදු වෙනවා. එයාලා ගුණවතුන් නම් තමනුත් ගුණවතෙක් බවට පත් වෙනවා. එතකොට කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ අපට හොඳ නරක කියා දෙන, ඊළඟට ඒ හොඳ නරක මනවින් තේරුම් අරගෙන එහෙම කටයුතු කරන පිරිසක් ඉන්නවා නම් අන්නේ අය ආශ්‍රය කිරීම, කටයුතු කිරීම, එයාලා අනුගමනය කිරීම දෙවුනුවට හේතු වෙන තුන්වෙනි කාරණේ වෙනවා. ලෞකික වශයෙන්, මේ ලෝක වශයෙන්. පළවෙනි කාරණේ උත්තාන සම්පදා, දෙවෙනි කාරණේ ආරක්ක සම්පදා, කොහොමද ආරක්ෂා කරගන්නේ? අමාරුවෙන් හොයාගත්ත ධනෙ. ඊළඟට අපි ආශ්‍රය කරනකොට තනියම ජීවත් වෙන්න බෑ. යාළුවන්ගේ ලොකු බලපෑමක් තියෙනවා. යහළුවන් තේරුම් ගැනීම, ආශ්‍රය කරන අය තේරුම් කර ගැනීම ඉතාම දුෂ්කරයි. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳ යාළුවන් හරියට දෙමව්පියෝ වගේ
ගුරුවරු වශයෙන් Tamanට ඉතාම හිතවත් පිරිසක් බවට පත් වෙලා ඉන්න යහපත් අය තේරුම් ගන්නේ කොහොමද? ඒකට බොහොම පැහැදිලි විස්තරයක් බුදුහාරෝ කියනවා. යමෙක් ශ්‍රද්ධා සම්පන්නද ඔවුන් අනුව කටයුතු කිරීම නිසා තමනුත් ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වෙනවාද? එතකොට එයාලා ගුණවන්තයි. ඒ ගුණය හොඳකම යහපත්කම තමන්ට පුරුදු වෙනවා. තමනුත් ඒ තත්ත්වයටපත් වෙනවා. අන්න එයව තේරුම් අරගෙන ආරක්ෂා කිරීමත් කාරණයක් බවට පත් වෙනවා. ඊට පස්සේ බුදුහාරෝ දේශනා කරන ඊටාම වටිනා කාරණයක්. තමන්ගේ ධනය, තමන්ගේ වත්කම, තමන්ගේ බලපුලුවන්කාර තේරුම් අරගෙන ඊට අනුකූලව කොහොමද ජීවත් වෙන්නේ? ඒකට කියනවා සමජීවිකතා කියලා. කතමාච්ච ව්‍යාගපජ්ජ සමජීවිකතා. සමජීවිකතා කියන එක තේරුම් අරගන්න ඕන. කෙටියෙන් කියනවා නම් ආදායමේ හැටියට තමන්ගේ හැටියට තමන් වියදම් කරන්නේ කොහොමද? එතනදී බුදුහාරෝ දේශනා කරනවා මේ සමාජයේ ජීවත් වෙනවා දෙන්නේ. එතකොට එතනදී බුදුහාරෝ දේශනා කරනවා මේ සමජීවිකතාවය කියන්නේ මෙන්න මේ විදිහට කියලා කියන බුදුරජාන් වහන්සේ. ඉද ව්‍යග්ගපජ්ජ කුල පුත්තා ආයංච භෝගානං විදිත්වා. එතකොට භෝගානං ආයංච විදිත්වා. තමන්ට ලැබෙන ධනය එහෙම නැත්නම් ලැබීම පිළිබඳව තමන්ගේ වත්කම පිළිබඳව ආදායම් පිළිබඳව දැනගන්නවා. වයංච භෝගානං විදිත්වා. ඒ තමන්ගේ වියදම අත්‍යවශ්‍ය වියදම් මොනවද කියලා දැනගන්න. තමන්ට ලැබෙන්නේ මොනවද? තමන්ට අවශ්‍යයෙන්ම වියදම් කරන්න තියෙන දේවල් මොනවද? අන්න ඒ ලැබීමට අනුව ඒ වියදම් කිරීම සම ජීවිකං කප්පේති. ඒකට තමන්ට ලැබෙන ආදායමේ හැටියට තමන් ජීවිතය සකස් කර ගැනීම තමයි සමජීවිකතාවය කියලා කියන්නේ. එතකොට අයං ඡායං පරිදායටස්සති. නැච මේ වයෝ අයං පරිදායටස්සති. එතකොට මාගේ වියදම මාගේ ආදායමක ඉක්මවා යන්නේ නැහැ. මේක ඉතාම වටිනා දෙයක්. අද සමාජයේ ජීවත් වෙනකොට එදා සමාජයේ ජීවත් වෙනකොට අද වගේම මිනිස්සු හිටියා. ඒක බුදුහාරෝ දේශනා කරනවා තමන්ට ලැබෙන දේ අනවශ්‍ය විදියට වියදම් කිරීම. ඒ කියන්නේ ආදායමට වැඩියෙන් වියදම් කරන අය මෙතන බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ මොන විදියටද? උදුම්බර කාදිකං. හරියට නිකන් ඒ කාලේ තිබිච්ච සමාජීය උපමාවක් අරගෙන බුදුහාමුදුරුව දේශනා කරනවා. කෙනෙක් උදාහරණයක් දෙනවා. කෙනෙක් අපි හිතමු මේ රටවල ඇටියට ඇපල් ගහක ඇපල් ටිකක් දුන්නොත් ඉතින් අපි එහෙම ගන්න මෙතන උදුම්බර කියලා කියන්නේ වෙන જાතියක් ඉන්දියාවේ තිබිච්ච ඇපල් ගෙඩියක් කඩා ගන්න නැත්නම් කෑමට අවශ්‍ය කරන කෙනෙක් ඇපල් වලින් පිරීලා තියෙන ගහක් ළඟට යනවා. ඒ ගහේ ඉදිච්ච ඇපල් තියෙනවා. පැහිච්ච ඇපල් තියෙනවා. තව ලපටි ඇපල් තියෙනවා. සමහර අය කරන්නේ ඇපල් ගෙඩියක් මේ කඩා ගන්න ඕන වුණොත් ඇපල් අත්තක් කපනවා. ඒ දිමුල් කියලා කියන්නේ දිවුල් වගේ જાතියක්. දිවුල් කඩන කෙනෙක් ගැන බුදුහාමුදුරු දේශනා කරන එක ගෙඩියක් සඳහා අත්තක් කපලා දානවා. විශාල ප්‍රමාණයක් අපතේ යනවා. එහෙම අය ඉන්නවා අපේ සමාජයේ. බොහොම සුළු දෙයකට ලොකු වියදම් කරනවා. විවිධ හේතු නිසා එහෙම වියදම් කරනවා. ඊට පස්සේ තවත් සමහර අය ඉන්නවා විශාල ආදායම් තියන අය. එදත් හිටියදත් ඉන්නවා. උගාක් ලොකු ධනයක් තියෙනවා. නමුත් ඒ ධනය
තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නේ නැහැ. පවුලේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නේ නැහැ. ඒ වගේම සමාජයට තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් රටට සමාජයට ආගමට සිද්ධ කරන්නේ නැහැ. අන්නේ නැහැ. යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්නේ නැහැ. බොහොම ලෝභාධිකව ජීවත් වෙන පිරිසක් ඉන්නවා. එතකොට ඒ අයට බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ මෙහෙමයි. අජ්ජු කද අජද්දූ මාරිකං. ඒ කියන්නේ අනාථ මරණයෙන් බඩගින්නේ මැරෙන කෙනෙක් විදිහට දුකසේ මැරෙන කෙනෙක් විදිහට දේශනා කරලා තියෙනවා. ඒක ඒකාන්තයක් විදිහට බුදුහාමුදුරුවෝ සැලකනවා. ලොකු ආදායමක් තියෙනවා නමුත් තමන්ගේ යුතුයකම්වත් තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව එහෙම නැතුව තමන්ට ලැබෙන ආදායමේ හැටියට වියදම් යුතුයකම් හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරගනිමින් ඒ ඥානාන්විත විදිහට ධනය පාරිභෝජනය කිරීම ඉතාම වටිනා දෙයක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඔය ක්‍රම 4 හරියට අනුගමනය කළොත් ඒකාන්ත වශයෙන්ම කෙනෙකුගේ දියුණුව ඇති වෙනවා. ඒකට මොනවද මේ කාරණා 4? ආරක්ක සම්පදා, උත්තාන සම්පදා, උත්සාහය තමන් කරන කටයුතු පුරවනත් උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ කරන රැකියාව පිළිබඳව සුදුසුෙක් බවට පත් වෙන්න ඕනේ. පිරිසක් එක්කලා කටයුතු කිරීමට පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාර කටයුතු වල දුෂ්කරතාවයක් ඇති වෙච්චාම ඒ දුෂ්කර අවස්ථාවේදී අද වගේ කාලයකදී වුණත් මේ තමා කරන ආයතනය තුල කොහොමද යා කටයුතු කරන්නේ? ඒ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියන උත්සාහයෙන් යුක්තව ඉන්න ඕනේ. එතනදී ඊට පස්සේ කියන අන්නේම අමාරුවෙන් ධාර්මිකව හොයාගත්ත ධනය ආරක්ෂා කරගන්නේ කොහොමද? වරුන්ගෙන් වෙන්න පුළුවන්. වෙන රජයෙන් සමහරලාට වෙන්න පුළුවන්. ස්වාභාවික විභක්ති වලින් වෙන්න පුළුවන්. එහෙම නැතුව ඒ ධනය ආරක්ෂා කරගන්නත් Taman දැනගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි කල්යාණ මිත්‍රයන් හොඳ යහපත් යහළුවන් ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ බුදුහාරෝ දේශනා කරනවා. බොහොම ලස්සනට විස්තර කරන බොහොම කෙටි, බොහොම සරලයි, බොහොම පැහැදිලි, හැම කාලයකටම ගැළපෙන කිසිම කෙනෙකුට මේ කියපු කාරණා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුහාරෝ දේශනා කරනවා අවසාන වශයෙන් සමජීවිකතා තමන්ගේ ඉංග්‍රීසියෙන් කියනනේ බැලන්සින් ද බජට් කියලා. ඒක බුදුහාරු බොහොම ලස්සනට දේශනා කරලා තියෙනවා. ඒ සම්පත් තමන්ගේ හැකියාව අනුව තමන්ගේ ධනය අය හැටියට තමන් ඒවා වියපෑදම් කරගෙන ඒ තුලින් තමන්ගේ එදිනදා ජීවිතයත් යුතුයකනොත් ඉෂ්ට කරන්නේ කොහොමද කියන කාරණා. ඉතින් හොඳට පැහැදිලි වෙනවා ලෞකික ජීවිතයක දියුණුව, සැනසීම, සතුට සහ ඒ ලබා ගැනීමට අවශ්‍ය කරන ධනය උපයා ගැනීම, ඒ උපයාගත් ධනය ආරක්ෂා කිරීම, ඊළඟට සමාජයේ යහපත් පිරිස හඳුනාගෙන කටයුතු කිරීම, හොඳ කටයුතු කිරීමෙන් තමාට ශ්‍රද්ධාවත්, සීලයත්, ඒ වගේම ත්‍යාග සම්පන්න ස්වරූපේ බෙදා හදා ගැනීමේ ස්වරූපයත්, ඒ වගේම අර ඊළඟ පියවරට අවශ්‍ය කරන ආධ්‍යාත්මික දියුණුවට අවශ්‍ය කරන තමන්ගේ සැනසීම සදාකාලික සැනසීමක් බවට සතුට සදාකාලික සතුටක් බවට පත් කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය කරන ඒ සැනසීමට අවශ්‍ය කරන ඒ ප්‍රඥාවත් ලබා ගන්නේ සමජීවික මේ කල්යාණ මිත්‍රතාවය හේතු වෙනවා. ඊළඟට දැන් එතකොට අපි නැවත සඳහන් කළොත් උත්ථාන සම්පත්තිය,
ඒකෙන් කටයුතු උත්සාහවන්තව සිදු කිරීම, තමන් හොඳ රැකියාවක් ලබා ගැනීම, ලබාගත් රැකියාව තුල උත්සාහයෙන් කටයුතු කිරීම. දෙවෙනි කාරණේ වශයෙන් දක්වන්නේ ඒ රැකියාව තුළින් ලබාගත් ධනය මොන විදිහටද ආරක්ෂා කරගන්නේ. ඊළඟට කල්යාණ මිත්‍රතා දෙලොවට දියුණුව අපිට කියලා දෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය. අවසාන වශයෙන් සමජීවිකතාවය, සමානව ජීවිතේ පැවතීම තුළින් ඊටාම අර්ථවත් සාමකාමී ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන කාරණා 4 බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා. මේ කාරණා 4 එදාටත් හරි අදටත් හරි අකාලික ගුණයේ තියෙනවා. ඒහි පස්සික ගුණයේ තියෙනවා. ඇවිල්ලා ඕන කෙනෙකුට බලන්න මේක බලලා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඒකට මේකෙන් අනිවාර්යයෙන්ම අර ධර්මයේ ගුණ 6ක් ගැන කතා කරනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති. මේක වෙනම තම තමන් විසින් තේරුම් අරගෙන අනුගමනය කළ යුතුයි, තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත යුතුයි කියන ඒ ධර්මයේ සඳහන් කරන කරුණු 6ම ගුණ 6ම මේ කාරණා 4 සම්පත් වෙනවා. එතකොට එයා අහනවා මෙලොව දියුණුව විතරක් නෙමෙයි පරලොව දියුණුව කොහොමද ඇති වෙන්නේ? ඊට පස්සේ කියනවා චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුල පුත්තස්ස සම්පරාය හිතාය සංවත්තන්ති. සම්පරාය සුඛාය. සම්පරාය කියලා ඉතින් පරලෝ කියන අදහස තමයි මේ පරිවර්තන කරලා තියෙන්නේ පොත්පත්වල. නමුත් බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තියෙන්නේ මෙලොව පරලෝ කියන එක. සමහර අය පරිවර්තන කළත් මෙතන කියන්නේ ලෞකික හා ලෝකෝත්තර දියුණුව. බුදුහාඳුරෝ දිගින් දිගට සංසාරේ යා යුතුයි කියන විශ්වාසයෙන් කටයුතු කරලා නැහැ. manussත්වය ලබාගත් හැම කෙනෙක්ම ඒ ලබාගත් manussත්මේ තුලින් මේ ලෝකයේ තුලම දියුණුව ඇති කරගත යුතුයි කියන සංකල්පය තමයි ඇති කරලා තියෙන්නේ. ධර්මය අවබෝධ කරගෙන විමුක්තිය සාදාගත යුතුයි කියන එක තමයි සඳහන් කරලා. ඒ නිසා තමයි ලෞකික දියුණුවේ තුන්වෙනි කාරණේ වශයෙන් බුදුහාරුව සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයෙක් තුලින් තමයි අපට මේ ලෝකෝත්තර දියුණුවට අවශ්‍ය කරන කාරණා ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ, දැනගන්න පුළුවන් වෙන්නේ. එතනදි කියනවා ඒ සඳහා පළවෙනි කාරණේ සද්ධා සම්පදා. අපි තුල ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, පිළිගැනීම තියෙන්න ඕනේ, විශ්වාසය තියෙන්න ඕනේ. එතකොට බුදුහාරු පැහැදිලිලා තියෙන මෙතනදි කියනවා කතමාච ව්‍යග්ගපජ්ජ සද්ධා සම්පදා. ව්‍යග්ගපජ්ජ කුල පුත්‍රය මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ඉද ව්‍යග්ගපජ්ජ කුල පුත්තෝ සද්දෝ හෝති. සද්දෝ හෝති කියන්නේ අදහනවා, පිළිගන්නවා. සද්ධාති කියන්නේ පිළිගන්නවා. තථාගතස්ස බෝධින් අන්නේ කිතාම වටිනා දෙයක්. මේ විශ්වය තුල, මේ සංසාරයේ තුල තථාගතස්ස බෝධින් කියන්නේ අවබෝධය. සසර පිළිබඳව දැනුවත්, සසරෙන් එතර විය යුතුයි කියන අවබෝධයත්, එතර වීමේ මාර්ගයත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා, තේරුම් අරගෙන තියෙනවා, එහි තුල සත්‍යයක් තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන සැබෑ අවබෝධයේ විශ්වාසයේ භක්තිය තමයි සද්ධා සම්පදා කියන්නේ. මෙතනදි කියනවා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඉස්පිතු භගවා අරහං සම්මා සම්බුද්ධ. මේ කියන ගුණ නවය, අරහං ගුණය, සම්මා සම්බුද්ධ ගුණය, ලෝකවිදු, ලෝකයේ පිළිබඳ විධිමත් පැහැදිලි අවබෝධය ආදී කර ඇති
කරුණු 9න් යුක්තව නවරාදී ගුණගුණ වලින් යුක්තව ලබාගත් තත්වයක් තියෙනවා, ලබාගත් කෙනෙක් ඉන්නවා. කෙනා තමයි බුදුහාරෝ, තත්වය තමයි බුද්ධත්වය. මේ බුද්ධත්වයේ ලබාගත් උතුමාණන් පිළිගැනීම ඇදහිීමත් උන්වහන්සේගේ දේශනාවන් වලට අනුව කටයුතු කිරීමත් තුලින් අපිට විමුක්තිය ලැබෙනවායි කියන ශ්‍රද්ධාව ඇතිවීම ලෝකෝත්තර දියුණුවට මෙතන මේ කියන හැටියට සම්පරාය සුඛාය, ඒ කියන්නේ ලෞකික තත්ත්වයේ ඉක්මවපු ලෝකෝත්තර දියුණුව, ඉතින් පරලෝක දියුණුව වෙන්න පුළුවන්. ඊටාම අවශ්‍ය කරන එකක් තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වෙන සැබෑ විශ්වාසය සහ අවබෝධය ඉතා අවශ්‍යයි. ඊළඟට මේ ධර්මයේ අනුගමනය කරනවා නම් අපි සීල සම්පදාව තියෙන්න ඕනේ. සීල සම්පදාව කියලා අපි පන්සිල් ගැන කතා කරනවා, අටසිල් ගැන කතා කරනවා, දසසිල් ගැන කතා කරනවා. සීලය කියන්නේ ස්වභාවය. හොඳ ස්වභාවය. ඒකට කෙනෙක් හොඳයි නරකයි කියලා අපි තීරණය කරන්නේ එයාගේ ස්වභාවය අනුව. එතකොට කෙනෙකුගේ ස්වභාවය හොඳ වෙන්න කාරණා තුනක් තියෙනවා, නරක වෙන්න කාරණා තුනක් තියෙනවා. ලෝභයෙන් කටයුතු කරනවා නම්, ද්වේෂයෙන් කටයුතු කරනවා නම්, මෝහයෙන් කටයුතු කරනවා නම්, ওই තුන අඩු වැඩි වශයෙන් යුක්තව කටයුතු කරන කෙනාගේ ස්වરૂපය හොඳ ස්වરૂපයක් නෙමෙයි. ලෝභයෙන් කරන කෙනා කරන කටයුතු තියෙනවා. ද්වේෂයෙන් කරන කෙනා කරන කටයුතු උගක් වෙනස් වෙනවා. මෝහයෙන් කටයුතු කරන කෙනාගේ කටයුතු තවත් ව්‍යාකූල වෙනවා. ඒ හැම දෙයක්ම මුල් වුණොත්, කරුණු තුන මුල් වුණොත් එයාගේ සීලය හොඳ සීලයක් නෙමෙයි, දුස්සීලයක් බවට පත් වෙනවා. එතකොට මේ සාමාන්‍ය ජීවිතයේ අපි වැරදි කළත් ඒ හොඳ තත්වයට පත් කර ගැනීම වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පන්සිල් නමින් අපිට හඳුන්වලා තියෙන එකයි. කයෙන් කෙරෙන වැරදි, වචනයෙන් කෙරෙන වැරදි, ලෝභයේ මුල් වෙලා, ද්වේෂයේ මුල් වෙලා, ලෝභය, ද්වේෂය, මෝහය මුල් වෙලා හිතෙන් වෙන්න පුළුවන්, වචනයෙන් වෙන්න පුළුවන්, කයෙන් වෙන්න පුළුවන්. අන්නේ සියලු කටයුතු වලින් ඉවත් වීම තමයි සීලය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරනවා පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන්නේ අනිත් අයගේ ජීවිත හානි කිරීම, විනාශ කිරීමෙන් වැළකීම, නොදුන් දේ ගැනීමෙන් වැළකීම, කාමෙහි වරදවා නොහැසිරීම, ඒ වගේම මුසාවාදා පටිවිරතෝ හෝති බොරුවෙන් වැළකීම, රහමෙරින් වැළකීම කියන කරුණු පහ බුදුහාමුදුරුවෝ පන්තිල් තමයි. ඉතින් සීලය කියන්නේ අන්නේ කටයුතු වැළකීම තුලින් එයා තුල ලෝභය අඩු වෙනවා, ද්වේෂය අඩු වෙනවා, මෝහය අඩු වෙනවා. ඒ කියන්නේ අකුසල පක්ෂය දුර්වල වෙනවා, කුසල පක්ෂය වැඩෙනවා. අන්න ඒකත් සම්පදාවක් විදිහට, ප්‍රතිපදාවක් විදිහට, පුරුද්දක් විදිහට ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඒක තමන්ට සම්පත්තියක් බවට පත් වෙනවා. මෙලොව වශයෙන්ුත් පරලොව වශයෙන්ුත් දියුණුවේ පදනම බවට පත් වෙනවා. ඒක දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ බුදුහාමුදුරෝ දේශනා කරනවා කතමාච ව්‍යග්ගපච්ච ඡාග සම්පදා. ත්‍යාග සම්පත්තිය මොකද්ද? ත්‍යාග්නා කියන්නේ පාලියෙන් එහෙම නැත්නම් හින්දියෙන් ත්‍යාග්නා කියන්නේ අත්හරිනවා කියන එක. ඒ කියන්නේ ලෞකික දේ පිළිබඳව ඇති ආශාව අත්හරිනවා. ඒ තමන්ගේ ලෞකික දේ පිළිබඳව තියෙන අයිතියට අනවශ්‍ය ආශාවක් ඇති කරගන්නේ නැහැ.
ත්‍යාග්නා කියන්නේ දෙනවා කියන අදහස තියෙනවා. තෑගි කියන වචනේ ක්‍රියාපදයේ තමයි ඡාග කියන්නේ. ඡාග කියන්නේ තෑගි කියන එකයි. තෑග්ගක් කියන්නේ දෙනවා කියන එකයි. ත්‍යාග්නා කියලා හින්දි භාෂාවෙන් කියන්නේ දෙනවා නැත්නම් අත්හරිනවා. විගත මල මච්චේරේන චේතසා අගාරං අජ්ජාවතති. ගිහිගේ ජීවිතේ වාසය කරනකොට මේ කාමයන් පිළිබඳව තියෙන මලයන්ගෙන් තොරව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. මුත්ත ඡාගෝ එයාගේ ජීවිතය දීමට, අත්හැරීමට, යුතුයකම් ඉෂ්ට කිරීමට, අනවශ්‍ය කාම ආසාවන්ගෙන් යුක්ත නොවීමට, පයත පානි කියන්නේ අත් කියන එකයි. පයත පානි කියලා කියන්නේ අත් හොදපු කෙනෙක් වෙන්න වෙනවා කියන්නේ. අත් හොදනවයි කියලා කියන්නේ ඒවා බදාගෙන ඉන්නවා, ඒවා අල්ලාගෙන ඉන්නවා. ඒ කියන්නේ කාම වස්තුන් වලට දැඩිව ආසාවෙන් ඉන්නව නෙමෙයි, දීමටම පුරුදු වෙච්ච එක් වෙනවා. ඒ කියනවා වොස්සග්ග රතා දීමෙහි ඇලුනෙක් වෙනවා. එයා දෙන්න කැමති වෙනවා. මොනවා හරි දෙන්න එයාට හිතෙනවා. කෙනෙක් දැකපුවාම අහක බලාගෙන ඉන්නේ නැතුව තමන්ගේ යුතුයකමක් දැන් මේ වගේ කාලයක වෙනකොට තමන්ගෙන් කෙරෙන්න යම්කිසි දෙයක් තියෙනවා නම් ඉන්දියාව වගේ රටකට වෙන්න පුළුවන්, ලංකාවේ රටකට වෙන්න පුළුවන්. අපි මෙහි සමහරට අපට හුඟක් ආරක්ෂාව තිබුණත් ඒ අය දුක් විඳිනවනේ. අපි යට මොන හරි කරන්න ඕනේ කියලා අපි අහලා තියෙනවා. සමහර අය ඔක්සිජන් ගැනීම සඳහා, ඒ යන්ත්‍ර සඳහා නොයෙක් විදිහේ ආධාර උපකාර කරලා ඒවා ඉන්දියාවට ලංකාවට අරින්න වැඩපිළිවෙලක් අරගෙන තියෙනවා. එයාලට ඒවා හිතෙනවා. හිතලා සූදානම් කරගෙනකොට එයාලා දෙනවා, සමහර අය ආරංචියට දෙනවා. ඒකේ මඟ අරින්නේ නැහැ. අන්න ඒ විදිහට ත්‍යාගය හේවත් තමන් සන්තක දේ අනිත් අයගේ යහපත සඳහා දෙන්න පුරුදු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා නම් ඒකත් පරලොව හේවත් ලෝකෝත්තර සැපතට හේතු වෙන තවත් වටිනා කාරණයක් වෙනවා. අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා පඤ්ඤා සම්පදා. ඒක අපි ටිකක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහටම බලමු. කොහොමද ඒක දේශනා කරලා තියෙන්නේ? ප්‍රඥාව සම්පත්තිය වෙනවා. පඤ්ඤා නරාණං රතනං. අපිට තියෙන වටිනාම රත්නේ තමයි ප්‍රඥාව. බලන්න බුදුහාමුදුරුවෝ කොහොමද ඒක දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ වචනයෙන්ම. කතමාච ව්‍යග්ගපජ්ජ පඤ්ඤා සම්පදා. කොහොමද ප්‍රඥාව සම්පතක් බවට කෙනෙකුට පත්වන්නේ? ඉද කියන්නේ මෙහි ව්‍යග්ගපජ්ජ කුල පුත්තෝ පඤ්ඤවා හෝති. එයා ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. මොකද මේ උදයත්ත ගාමිනියා කියන්නේ? මේ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍ය. අට විදර්ශනාව මනවින් එයා තේරුම් ගන්නවා. මේ ලෝකේ තියෙන දේවල් සදාකාලික දේවල් නෙමෙයි, නිකන් ඇති වෙන දේවලුත් නෙමෙයි. ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙන්න හේතු තියෙනවා නැති වෙන්න හේතු තියෙනවා. ඇති වෙන්න නැති වෙන්න හේතු තිබුණත් ඒ හැම දෙයක්ම අනිත්‍ය කියන ධර්මතාවයට යටයි කියන ඒ ප්‍රඥාව යාගේ හිත තුල තියෙනවා, විපස්සනාව තියෙනවා නම් අරියාය නිබ්බේධිකාය ආර්ය වූ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා නම් සම්මා දුක්ඛක්ඛය ගාමිනියා, සම්මා මනවින් මේ දුක ක්ෂය කිරීම, දුක ක්ෂය කරන්න නම් දුකට හේතුව නැති කරන්න ඕනේ. දුකට හේතුව තණ්හාව නම් තණ්හාව නැතිවීමේ වැඩපිළිවෙලක් අපි අනුගමනය කරන්න ඕනේ. තණ්හාව තියාගෙන නිවන් දකින්න බෑ. තණ්හාව නිසා තමා තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං. සියලු දුකට, සියලු භයට හේතුව තණ්හාවයි. තණ්හාව ඇතිවන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා මමය මාගේ වශයෙන්
ඇති වෙමින් නැති වෙමින් පවතින නාම රූප දෙක එවත් පංචස්කන්ධය මමය මාගේය වශයෙන් ගැනීම තුලින් ඇති වෙන ආත්මීය දෘෂ්ටිය නැතිවීමේ වැඩපිළිවෙල. එතකොට ඇති වෙන්නේ තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව එතකොට නිසා තමයි ආත්මීය විශ්වාසය ඇති වෙන්නේ. එතකොට මමත්වයේ මුල් කරගෙන තමයි මේ තණ්හාව, ද්වේෂය කියන දෙක ඇති වෙන්නේ. ඒ කියන දේවල් මනවින් තේරුම් අරගෙන එතකොට සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඒ සියලු දුක ක්ෂය වීමේ වැඩපිළිවෙල හේවත් තණ්හාව ක්ෂය වීමේ වැඩපිළිවෙල හේවත් කුසලයේ දියුණු කිරීම තමයි තණ්හාව නැතිවීමේ වැඩපිළිවෙල. ඒකට දැන් අපිට ඉතාම පැහැදිලි බුදුහාරෝ එදා ඒ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඒ කුල පුත්‍රයා ඊටාම ඥානවන්ත කෙනෙක් බුදුහාරෝ ඒ අදහස තේරුම් අරගෙන එයා කිසි කෙනෙක් එයාගේ ජීවිතේ බොහොම කාර්ය බහුලයි එයාට රැකියාව කරන්න ඕනේ දූ දරුවෝ ඉන්නවා එයා ඒ සම්පත් පරිභෝජනය කරනවා කනවා බොනවා විනෝද වෙනවා අන්න එහෙම අයට දෙලොවට හේතු වන ලෞකික ලෝකෝත්තර සැප සම්පත් සාදා දෙන ධර්මයක් බුදුහාමුදුරු ඉතාම විධිමත් විදියට ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මෙලොවට හේතු වන එහෙම නැත්නම් ලෞකික දියුණුවට හේතු වන කරුණු හතරක් අපි නැවත කිව්වොත් මොනවද? උත්ථාන සම්පදා උත්සාහය, ආරක්ක සම්පදා ඒ වස්තු ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය, කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රයන් හොඳම මිත්‍රයන් නෙමෙයි. එයාලා නරකට යන අයත් හොඳ වෙන්න පුළුවන්. එයාලා සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව වගේ ගුණ ධර්ම Tamanටත් ඇති වෙන යහළුවන් කියලා දෙනවා. බුද්ධ ආදී ගුරුවරු බුදුහාමුදුරු වගේ කරුණාවෙන් යුක්ත අය තමයි කල්යාණ මිත්‍රයෝ. හාමුදුරුවෝ හොඳ ගුරුවරු දෙමාපියෝ ඊළඟට සමජීවකතා කොහොමද තමන් අමාරුවෙන් හොයාගත ධනය ආරක්ෂා කරගත ධනය විධිමත් විදියට පරිභෝජනය කරන්නේ යුතුයකම් ඉෂ්ට කරන්නේ කියන එක කාරණා හතරයි. එතනින් එයා ඇහුවානේ ආධ්‍යාත්මික දියුණුවේවත් පරලෝ දියුණුවට මේවා කොහොමද හේතු වෙන්නේ පරලෝටත් ඊළඟ ලෝකයටත් මෙලෝ ඉතින් ආධ්‍යාත්මික දියුණුව වැඩෙන අතර ඒ තුලින්ම පරලෝ ජීවිතයත් යහපත් කරගන්න මොනවද හේතු වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවන් ගිය මඟ හරි කියලා අවබෝධ කරගත්ත දේ හරි කියලා අපි තේරුම් නොගත්තොත් අපිට කවදාවත් ඊතර වෙන්න බෑ. උඩට යන්න බෑ. ඒක තමයි පදනම සම්මා දිට්ඨිය තුලින් බුදුහාරුවන්ගේ ගුණයන් තේරුම් ගන්න ඕනේ. නවආරාදී බුදුගුණ මනමින් තේරුම් ගන්න ඕනේ. ඊළඟට සීල සම්පදා ඒ මාර්ගය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. සීලය තුලින් සමාධිය තුලින් ඒවා අපි අනුගමනය කරනවා. ත්‍යාග සම්පදා අත්හැරීම ලෞකික දේ පිළිබඳව සැප සම්පත් පිළිබඳව අධික ආශාව අයින් කරලා ඒ සැප සම්පත් තමාගේ ප්‍රයෝජනය, පවුලේ ප්‍රයෝජනය, සමාජයේ ප්‍රයෝජනය සඳහා හොඳ හිතින් යොදා ගැනීම තුළින් කාරුණික ත්‍යාග සම්පන්න කෙනෙක් බවට පත් වෙනවා. විතරක් නෙමෙයි ඉතින් අවසාන වශයෙන් කරුණු හරියට අවබෝධ කර ගැනීම තුළින් ප්‍රඥාව තුළින් දුක නැති කර ගැනීමේ වැඩපිළිවෙලක් අනුගමනය කරනවා නම් එයාට පුළුවන් වෙනවා අබිනික්කමන ඒ බෞද්ධ අදහස මනවින් තේරුම් අරගෙන හොඳ දියුණු කෙනෙක් බවට පත් වෙලා සුදුසෙක් බවට පත් වෙලා හොඳ ලෞකික ජීවිතයක් ගත කරලා ඒ ලෞකික ජීවිතය තුලින් ලෝකෝත්තර උත්තරීතර ආධ්‍යාත්මික ගුණධම් දියුණු කරගෙන අවසානයේදී සැපය කියන එක తాවකාලික සැපයක් නෙමෙයි
සදාකාලික සැපයක් වන නිර්වාණය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන කාරණා 4 එදා බුදුහාඳුරුවෝ අර ආපු සරල ප්‍රශ්නයට දේශනා කරපු ධර්මය නීතියක් බවට පත් වෙලා තියෙනවා. අකාලික තත්වයටපත් වෙලා තියෙනවා. කාලයක් නැහැ. සාන්දෘෂ්ටික තත්වයටපත් වෙලා තියෙන ඕනෑම කෙනෙකුට එය අනුගමනය කිරීමෙන් දියුණුව දැන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒහි පස්සික ගුණයක් මෙතන තියෙන ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. අනුගමනය කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵල ලැබෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ යේති. වෙනම ඥානවන්තයන් විසින් මනවින් තේරුම් අරගෙන අනුගමනය කිරීමෙන් තමා මෙලව දියුණුවත්, පරලොව දියුණුවත්, ලෞකික දියුණුවත්, ලෝකෝත්තර දියුණුවත් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ කියන එක ඒ ධර්මයේ සඳහන් කරන සියලුම ගුණ 6 මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුල තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ සූත්‍රයේ සිංහලෙන් තියෙනවා, ඉංග්‍රීසියෙන් තියෙනවා, පාලියෙන් තියෙනවා. තවදුරටත් මේ සූත්‍රය නැවත නැවත කියලා ඒ කරුණු තේරුම් අරගෙන අවබෝධ කිරීමෙන් අපි හැම කෙනෙකුටම දෙලොව දියුණුවක්, ලෞකික ලෝකෝත්තර දියුණුවක් ඇති කර ගැනීම ඒකාන්ත වශයෙන්ම සිද්ධ කර ගැනීමට පුළුවන්. ඉතින් අද දවසේදී මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය මුල් කරගෙන ඒ ධර්ම දේශනාවක් පවත්වා ගැනීමේ දායකත්වය මුලින්නම් සඳහන් කරපු විදිහට කිරීමේ දායකත්වයේ තියෙන්නේ ඡානක මාපටුන පුත්‍ර මහත්මයා, තිලානි මහත්මිය, ඒ වගේම දියණියන් වන නඳුනී නිපුණී දිල්ෂි සහ එකම පුතා දෙහාන් ඒ ධර්ම දායාදය එහෙම නැත්නම් ධර්මයේ පැවැත්වීමට දායකත්වයේ දරලා තියෙනවා. ඒ රැස් කරගත් ධර්ම දාණය තුලින් රැස් කරගත් පින්වල බලයෙන් ඒ ඡානක මාපටුන පවුලේ නමින්මිය පල්ලෝකිය සීයලා කියලා ඇතුළු යම් තාම් ඥාතීන් ප්‍රමාණයක් ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා ඒ අය බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගනිත්වා කියලා පින් අනුමෝදන් කරවන්න. ඊළඟට මේ පින්වල බලයෙන් ඒ මාපටුන පවුලේ මේ නම් සඳහන් කරපු සියලුම දෙනාට මේ ලෝක වශයෙන් දියුණුවත්, නිරෝගී සම්පත්තියත් සතුටක් ලැබේවා. ඒ වගේම ඉතින් මේ බණ අහපු සියලුම දෙනාට මේ කරුණු තමන්ගේ ජීවිතයට ලෞකික දියුණුවටත්, ලෝකෝත්තර දියුණුවටත්, මෙලොව දියුණුවටත්, පරලොව දියුණුවටත් හේතු වීම සඳහා මෙම කරුණු තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කර ගැනීමේ ප්‍රඥාව පහළ වේවා. ඉතින් අවසානයේදී අපට හැම දිනාටම මේ පින්වල බලයෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා අධිෂ්ඨාන කරගන්න. ආකාදට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාදට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාදට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං.